අපි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොන්ගේ දෙවෙනි වාරයේ තියෙන පළවෙනි පාඩම බයොලොජි පාඩමක් තියෙන මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. මේකෙදි අපි ඉගෙන ගන්නේ මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන පද්ධතිය පිළිබඳවයි. ඒකෙදි අපි පද්ධති කීපයක් ගැන කතා කරනවා. මානව ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ඊළඟට බහිශ්‍රාවීය පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය වගේම අන්තරාසග පද්ධතිය පිළිබඳව. එතකොට අපි මේකෙදි පළවෙනි මාතෘකාව වෙන්නේ මානව ආහාර ජීර්ණ පද්ධතිය. මානව ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ මිනිසා ගන්න ආහාර. එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාෂාවේ කියන කෑම ජීර්ණය කරන්න එහෙම නැත්නම් දිරවන්න සැකසීලා තියෙන පද්ධතිය. මේකෙදි තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අයිය අපිට ආහාර ජීර්ණයක් එහෙම නැත්නම් මේ ආහාර දිරවන්න ඕනේ ඇයි කියන එක. ඒකෙදි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මානවයා හැදිලා තියෙන්නේ සත්ව සෛල සමූහයකින්. එතකොට සත්ව සෛලයක තියෙන ප්‍රමාණයත් එක්ක එහෙම නැත්නම් සයිස් එකත් එක්ක අපි ගන්න ආහාරවල තියෙන පෝෂක කොටස් උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින් වගේ දේවල් මේ සෛල වලට අවශ්‍යයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සෛල වලට මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඒ ආකාරයෙන්ම අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ඒවා බහුතරයක් ඇවිල්ලා මහා අණු. එහෙම නැත්නම් අපි කතා කරපු බහුවවයවික. ඒ නිසා හැබැයි සෛලවල ක්‍රියාකාරීත්වය සඳහා සෛල වලට ශක්තිය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම ග්ලූකෝස් අවශ්‍යයි. ඊට පස්සේ ප්‍රෝටීන එහෙම නැත්නම් මේ සෛලයක් ඇතුලේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාවලිය බහුතරයක් සිද්ධ වෙන්නේ මේ ප්‍රෝටීන් ආශ්‍රයෙන්. එතකොට ඒ ප්‍රෝටීන හදාගන්න අපිට අවශ්‍ය වෙනවා. එතකොට හැබැයි ප්‍රෝටීන විදිහටම ගන්න බෑ කියලා කිව්වා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි ගාව තියෙන මේ අපේ ආහාරවල තියෙන පෝෂක කොටස් වලින් මේ සංඝටක වෙන් කරලා අරගන්න. ආන්නේ ක්‍රියාවලියට තමයි මේ මානව ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. මෙතනදී අපි කිව්වා ග්ලූකෝස් අවශ්‍යයි කියලා. ඒ ශක්තිය නිපදවා ගැනීම සඳහා. ඊළඟට අපේ සෛලවලට අවශ්‍ය ප්‍රෝටීන නිපදවා ගන්න අපිට ඕන වෙනම ඇමයිනෝ අම්ල. ඊළඟට ලිපිඩ මේක ව්‍යුහමය සංඝටක විදිහටත් අපේ සෛලවලට අවශ්‍ය වෙනවා ලිපිඩ. ඒ වගේම කෘත්‍රිම සංඝටකයක් විදිහටත් ලිපිඩ අවශ්‍ය වෙනවා. එතකොට ඒවා හදාගන්න නම් අපිට ඕන වෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල්. මෙන්න මේ කියන ඒවා ටික ප්‍රධාන වශයෙන් අපේ ආහාර වලින් වෙන් කරලා අරගන්න තමයි මේ මානව ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. එතකොට ග්ලූකෝස් අපිට හම්බ වෙන්නේ අපේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින්. ඇමයිනෝ අම්ල හම්බ වෙන්නේ ප්‍රෝටීන වලින්. මේද අම්ල සහ ග්ලිසරෝල් කියන දෙන්නම හම්බ වෙන්නේ ලිපිඩ වලින්. එතකොට අපේ ටාගට් එක තමයි අපි ගන්න ආහාර වල තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ කියන ඒවායින් මේ ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල සහ ග්ලිසරෝල් අපේ ශරීරයට අවශෝෂණය කර ගැනීම එහෙම නැත්නම් වෙන් කර ගැනීම. එතකොට මේකෙදි ඉස්සල්ලාම අපි කතා කරන්නේ මානව ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස් ගැන. අපි ඉස්සල්ලාම කෑම ආහාර එහෙම නැත්නම් අරගන්නේ මුඛය ඇතුළට. එතකොට මේ පළවෙනි එක නම් වෙන්නේ මුඛය කියන එකේ. මේ මුඛය ආශ්‍රිතව මුඛ කුහරය තමයි මේ තියෙන්නේ. මේක ඇතුලේ තමයි දිව සහ දත් පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි අර සාමාන්‍ය භාෂාවේදී හඳුන්වන තල්ල කියන කොටස. ඊට උඩින් තියෙනවා මේ නාස් පිවර. මේ තියෙන අපේ නාස් මාර්ගය. මේක ටිකක් පල්ලෙහාට එනකොට මේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි දෙකටම පොදු කුටීරයක් එහෙම නැත්නම් පොදු කොටසක් හම්බ වෙනවා. අපි ඒකට කියනවා
ග්‍රසනිකාව කියලා. ඊළඟට අපි දන්නවා අපේ කටට ශ්‍රාවය වෙනවා කෙල. එහෙම නැත්නම් අපි විද්‍යාවේදී කියනවා කේටය කියලා. එතකොට මේ තියෙන්නේ ඒ තියෙන කේට ග්‍රන්ථි. කෙල නිපදවන ග්‍රන්ථි වලට අපි කියනවා කේට ග්‍රන්ථි කියලා. මේවා යුගල් 3ක් තියෙනවා. එක පැත්තක ග්‍රන්ථි 3ක්, දෙපැත්තෙම ග්‍රන්ථි 6ක්. එහෙම නැත්නම් අපි කියනවා යුගල් 3ක් කියලා. මේ ග්‍රසනිකාවට වෙනකන් කෑම ආවට පස්සේ මේ ආහාර ගුලියට පාරවල් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මෙන්න මේ අපි කියන අන්න ස්රෝතය. එහෙම නැත්නම් අපි ඒකට සාමාන්‍ය භාෂාවේදී කියනවා ගලනාලය කියලා. මේක දිගේ තමයි ආහාර පල්ලෙහාට ගමන් කරන්න ඕන හරියාකාරව. හැබැයි මෙතන ප්‍රශ්නයක් එනවා මේ ග්‍රසනිකාවේදී ආහාර වලට හරියට තෝරගන්න බෑ අන්න ස්රෝතය දිගේ යනවාද නැත්නම් මේ තියෙන්නේ අපේ මේ ඉස්සරහෙන් හම්බ වෙන ශ්වාසනාලය දිගේ යනවාද කියලා. ඒ නිසා අපි ආහාරය ගිලිනකොට අනිවාර්යයෙන්ම මේ ආහාර ගුලිය අන්න ස්රෝතය වෙතට යොමු කරන්න. ඒ කියන්නේ මේ ශ්වාසනාලය දිගේ නොයන්න මෙතන දාලා තියෙන පොඩි කාටිලේජ් පියනක්. අන්න ඒකට අපි කියනවා අපි ජීවිකාව කියලා. දැන් මේ ග්‍රසනිකාවට එන ආහාර ගුලිය අන්න ස්රෝතයේ දිගේ පල්ලෙහාට ගිහිල්ලා පේශි වලින් හැදිච්ච මල්ලකට වැටෙනවා. මේ මල්ලට අපි කියනවා ආමාශය කියලා. මේ ආමාශයේදී ටික වෙලාවක් ආහාර ගබඩා වෙලා තියෙනවා. මේවැයි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි වෙන වෙනම පස්සේ කතා කරමු. මේ ආමාශයට ගියපු ආහාර ටික මේකේ ටික වේලාවක් නැදිලා තියලා පස්සේ මේකෙදි ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අර අපි ගත්ත ආහාරය කොටස් විදිහට මෙන්න මේ යට තියෙන ගමන් මාර්ගයට එකතු කරගන්නවා. මෙන්න මේ ආමාශයයි මෙන්න මේ තියෙන්නේ අපි සාමාන්‍ය භාෂාවේ හඳුන්වන කුඩා බඩවැල කියන එක. ඒ ආමාශයයි කුඩා බඩවැලයි පටන් ගන්න තැන තියෙනවා සී හැඩයක් සහිත නැම්මක්. අන්න ඒකට අපි කියනවා ග්‍රහණීය කියලා. මේ දෙක පටල ගන්න එපා. මේක ග්‍රහණීය, මෙතන තියෙන්නේ ග්‍රසනිකාව. ඊට පස්සේ මේ ග්‍රහණීය දිගේ යන ආහාර ටික යනවා මේ ශුද්ධාන්ත්‍රය. එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් හඳුන්වන කුඩා බඩවැල කියන කොටස. මේක තමයි අපේ ආහාර මාර්ගයේ තියෙන වැඩිම වැඩ කොටසක් ඉටු කරන ඉන්ද්‍රිය අවයවය. ඒකට හේතුව තමයි ආහාර වැඩිම ප්‍රමාණයක්, ඒ කියන්නේ අවසාන ජීර්ණඵල ටික හම්බ වෙන්නේ මෙන්න මේ ශුද්ධාන්ත්‍රයේදී සිදුවන ජීර්ණයෙන් සහ මෙතෙන්දී තමයි අපේ දේහයට අවශ්‍ය සියලුම පෝෂක කොටස් උරා ගැනීම එහෙම නැත්නම් අවශෝෂණය කර ගැනීම සිදු වෙන්නේ. ඊට පස්සේ මේ ශුද්ධාන්ත්‍රය දිගේ යන ආහාර ජීර්ණය වෙලා ඉවර වෙලා මෙතෙන්දී අපේ දේහයට අවශ්‍ය බහුතර පෝෂක කොටස් ටික ඔක්කොම අවශෝෂණය කර ගන්නවා. එතෙන්දී මේකේ අන්තිම හරියට එනකොට එන්නේ අපිට දැන් වැඩකට නැති, ජීර්ණය කරගන්නත් බැරි, අවශෝෂණය කරගන්නත් බැරි දේවල් සමූහයක්. ඒ කියන්නේ අපද්‍රව්‍ය විදිහට තමයි ඒවා අපි සලකන්නේ. එතකොට මේ අපද්‍රව්‍ය ටික මෙන්න මේ මෙතනින් ආරම්භ වෙනවා මහා බඩවැල කියන කොටස. එහෙම නැත්නම් අපි ඒකට විද්‍යාවේදී කියන්නේ මහාන්ත්‍රය කියලා. මේ මහාන්ත්‍රයයි ශුද්ධාන්ත්‍රයයි එකට හම්බ වෙන තැන අපි ඒකට කියනවා උණ්ඩුකය කියලා. ඒක යටින් තියෙන චූටි මල්ලක් වගේ කොටසක්. ඒකට තමයි ඔයගොල්ලෝගේ ඔය ආහාරවල තියෙන ගල් කැට එහෙම නැත්නම් නියපොතු කනවා නම් ඒ නියපොතු වගේ බර දේවල් මෙන්න මේ අපි ඒකට කියනවා උණ්ඩුක පුච්චය කියලා. මේ උණ්ඩුක පුච්චයට එකතු වෙන සිද්ධ වෙනවා.
ඊට පස්සේ මේ ශුද්ධාන්ත්‍රයේ ඉඳලා මහාන්ත්‍රය දක්වාපු ජීර්ණය නොවු කොටස් සහ අවශෝෂණය කරගන්න බැරි කොටස් ටික මේ මහාන්ත්‍රය දිගේ ඉහළට ගමන් කරනවා. ඊට පස්සේ මේ තියෙන වටේම ගිහිල්ලා මෙන්න මෙතන තියෙන බුද්ධ මාර්ගයට එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ වෙන වැඩේ තමයි මේ බුද්ධ මාර්ගයේදී මේ තැම්පත් කරලා තියෙන මල ද්‍රව්‍ය ටික අපේ අවශ්‍ය වේලාවට එහෙම නැත්නම් සුදුසු වේලාවක් ආවට පස්සේ ගුදය හරහා පිට කරලා දානවා. ඊට අමතරව මේ තියෙන්නේ ආහාර මාර්ගයේ තියෙන ප්‍රධාන කොටස් ටික. හැබැයි ආහාර මාර්ගයට උදව් වෙන, ඒ කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උදව් වෙන තවත් ග්‍රන්ථි තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි මෙතන තියෙන මේ ආමාශයට පොඩ්ඩක් පිටිපස්සෙන් තියෙන අග්න්‍යාශය. ඊළඟට මේ තියෙන විශාලම ඉන්ද්‍රිය. ඒක තමයි අක්මාව. මේ අක්මාවත් එක්කම තව චෝටි බල්බ් එකක් වගේ කොටසක් තියෙනවා. ඒකට අපි කියන්නේ පිත්තාශය කියලා. මේ තමයි මානව ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස් ටික. දැන් අපි වෙන වෙනම කතා කරමු කොහොමද ආහාරයක් කටට ඇතුල් කරගත්තට පස්සේ එතන ඉඳන් මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. මේක හරියට මම අර ඉස්සෙල්ලා කිව්වා මේක පැහැදිලි කරන්න මම උදාහරණයක් කියන්නම්. අපිට ඕනේ දැන් අපේ ආහාරයේ තියෙන පෝෂක කොටස් වලින් අපිට ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල සහ ග්ලිසරෝල් අනේ කියන මේකේ මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ හැදිලා තියෙන ඒක අවයවික. එහෙම නැත්නම් ඒකට අපි කියනවා තැනුම් මේකක කියලා. ඒ තැනුම් මේකක ටික වෙන් කරගන්න. ඒක හරියට මේ වගේ අපි හිතමු අපි දන්නවා අර පොල් කෙඳි වලින් හදන කොසු. ඒකෙදි ඒ පොල් ලෙල්ලෙන් තමයි පොල් කොහු ටික අරගන්නේ. හැබැයි ඒ පොල් ලෙල්ල විදිහටම කොස්සට අරගන්න බෑ. ඒකෙදි අපි කරන්නේ කෙඳි ටික වෙන් කරලා අරගෙන පස්සේ කොස්ස හදාගන්න. මෙතෙන්දි වෙන්නේත් ඒ වගේ දෙයක්. අර තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන ඒවා කෙලින්ම අපේ භාවිතයට අරගන්න බෑ. ඒ නිසා අපි කරන්නේ ඒවා කෑලි වලට කඩලා අපිට අවශ්‍ය ටික වෙන් කරලා අරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන අර තැනුම් මේකක වලින් නිර්මාණය කරගන්න එක. ඒක හරියට අර පොල් ලෙල්ලෙන් කෙඳි ටික වෙන් කරලා අරගෙන අපිට අවශ්‍ය කොහු භාණ්ඩ හදා ගන්නවා වගේ වැඩ. හරි. අපි දැන් කතා කරමු මුකේට ගන්න ආහාර කොහොමද මේක දිගේ යන්නේ කියලා. මුකේට ගන්න ආහාර ගුලියක් මේ මුකේ තියෙන දත්. ඒ දත් වලින් කරන්නේ භෞතික ජීර්ණයක්. ඒ කියලා කියන්නේ අපි කරන්නේ හපල කෑලි වලට කඩා ගන්න එක. ජීර්ණය කියලා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගත හැකි සංඝටක බවට පත් කිරීමේ ක්‍රියාවලිය. එතෙන්දී මේ මුඛයට දාගන්න ආහාර ගුලිය කැබලි වලට වෙන් කිරීමක් සිද්ධ වෙනවා දත් ආශ්‍රිතව. හැබැයි තාමත් ඒක ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ කියන්නේ මේක තව දුරටත් මේ ගමන් මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ නිසා භෞතික ජීර්ණය ඉස්සල්ලාම් පටන් ගන්න මුඛය මගින්. ඒ වගේම තමයි එන්සයිම් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා සිද්ධ කරන ජීර්ණය. අපි ඒකට කියනවා රසායනික ජීර්ණය කියලා. ඒ රසායනික ජීර්ණය සිද්ධ කරන්නත් මේ මුඛය ඇතුලේ හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි මුඛයට ශ්‍රාවය වෙනවා මේ කේට ග්‍රන්ථි වලින් කේටේ. අපි එහෙම නැත්නම් කියනවා කෙල කියලා. ඒ කෙලවල තියෙනවා එන්සයිමයක්. ඒකට අපි කියනවා ටයිලින් කියලා. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් කේට ඇමයිලේස් කියලා. මේ කේට ඇමයිලේස් වලින් කරන්නේ කේට ඇමයිලේස් වලින් කරන්නේ අපේ ආහාරයේ තියෙන පිෂ්ඨය ජීර්ණය කරන එක. මෙයාට පුළුවන් අපේ කෑම එකේ තියෙන පිෂ්ඨය මේ ටයලින් උදව් කරගෙන මෝල්ටෝස් බවට පත් කරන්න. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල
කාණ්ඩ තුනක් තියෙනවා පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් කියලා. අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වල තියෙන බහුතරයක් පිෂ්ඨය කියලා කියන්නේ පොලිසැකරයිඩ්. ඒක තව චුට්ටක් සරල ආකාරයට පත් කරන එක තමයි මේ ටයිලීන් වලින් සිද්ධ කරන්නේ. එතකොට හම්බ වෙනවා අපිට මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් එක. හැබැයි ඒක තාම දේහයට අවශෝෂණය කරගන්න බෑ. හේතුව ග්ලූකෝස් හෝ වෙනත් මොනොසැකරයිඩයක් විදිහට තමයි අවශෝෂණය කරගන්න ඕන නම් දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට පිෂ්ඨ සහිත ආහාරයක් අපි ටික වෙලාවක් කටේ තියාගෙන හිටියොත් එහෙම අපිට දැනෙනවා ටිකක් පැණි රස ගතියක්. ඒකට හේතුව තමයි මෝල්ටෝස් කියන සීනි වර්ගය එතනදී හැදෙනවා. මෝල්ටෝස් කියලා කියන්නේ පැණි රහක් තියෙන සරල සීනි වර්ගයක්. ඊළඟට මෙතන තියෙනවා දිව. මේ දිවෙන් කරන්නේ එකක් රස දැනීම සිද්ධ කරනවා අපිට. ඊළඟට මේ ආහාරය කේකේ සමග හොඳින් මිශ්‍ර කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ ආහාරය ගුලියක් විදිහට සකස් කරලා මේ රසනිකාව වෙතට යොමු කරනවා. එහෙම නැත්නම් උගුර වෙතට යොමු කරනවා. මේ උගුරේදී මේ අපිජීවහිකාව කියලා මම ඉස්සෙල්ලා කියපු පියන වැහිලා ඒ ආහාර ගුලිය ශ්වසන මාර්ගයට ඇතුල් වෙන එක වළක්වනවා. එතකොට වෙන්නේ මේ අන්න ස්රෝතයේ දිගේ මේ කියන ආහාර ගුලිය ගමන් කරන එක. එතනදී මේක ඇවිල්ලා මේ අන්න ස්රෝතය කියලා කියන්නේ පේශිමය නාලයක්. මස් වලින් හැදිලා තියෙන නාලයක්. ඒක ටිකක් ඇකිලිලා වගේ තමයි තියෙන්නේ. එතකොට මෙතනදී හරි ලස්සන වැඩක් වෙනවා. මේ ඇකිලිලා තියෙන නාලය දිගේ මේ ආහාර ගුලිය ගමන් කරද්දී මේක උඩින් පොඩ්ඩක් මිරිකෙනවා. ඒක හරියට මෙහෙමයි. මම ඔයාලට දුන්නොත් එහෙම බැලුම් එකකට වීදුරු බෝලයක් දාන්න කියලා ඔයාට සිද්ධ වෙනවා ඒ බැලුම තුඹුරු නැති බැලුම. ඒ බැලුමට අර මේ වීදුරු බෝලේ තියලා ඒක උඩින් පොඩ්ඩක් තෙරපන්න. මෙතනදි වෙන්නේ තන්නේ වැඩේම තමයි මේ ආහාර ගුලිය අතින් පොඩ්ඩක් තෙරපනවා වගේ එයාගේම පේශි ටික පොඩ්ඩක් මිරික ගන්නවා. ඒකට අපි කියනවා ක්‍රමාකුංචනය වෙනවා කියලා. ඒ කියන්නේ ක්‍රමානුකූලව තෙරපෙනවා. එහෙම නැත්නම් ආකුංචනය වෙනවා. ඒකට අපි කියනවා ක්‍රමාකුංචනය කියලා. මෙන්න මේ විදිහට මේ අන්න ස්රෝතයේ දිගේ කෙලින්ම පල්ලෙහාට ආහාරය ආමාශයට යනකම් ගමන් කරනවා. එතෙන්දී අර කේටමයිලේස් වල එහෙම නැත්නම් ටයිලින් වල ක්‍රියාකාරීත්වය නිසා ආහාරයේ තියෙන පිෂ්ඨය ටික ජීර්ණය වීම දිගටම සිද්ධ වෙනවා. හැබැයි මේ ආමාශයට ආවට පස්සේ මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන එක පොඩ්ඩක් නවතිනවා. ඒකට හේතුව තමයි මේ ආමාශයේ තියෙන සංඝටකවල වෙනස් වීම. ඒකට හේතුව තමයි ආමාශය ඇතුලේ තියෙන ආම්ලික ස්වභාවයක්. ඒකටත් හේතුවක් තියෙනවා ආමාශයේදී ආමාශික යුෂය එහෙම නැත්නම් ආමාශික ග්‍රන්ථි වලින් නිකුත් කරන ස්‍රාවයට අපි කියනවා ආමාශික යුෂය කියලා. ඒ ආමාශික යුෂය ප්‍රධාන වශයෙන් තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඊට අමතරව මේ ආමාශයක යුෂයේ තියෙනවා පෙප්සින් කියලා එන්සයිම් එක. පෙප්සින්. ඊට අමතරව කුඩා දරුවන්ගේ ආමාශය තුල නම් රෙනින් කියලා සංයෝගයකුත් තියෙනවා. මෙතෙන්දි මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ කාර්යයන් කීපයක් සිදු කරනවා. පළවෙනිම කාරණය තමයි මේ පෙප්සින් කියන එක්කෙනාගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරවන්නේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ. ඒ කියන්නේ පෙප්සින් කියලා කියන්නේ ආම්ලික මාධ්‍යයකදී ක්‍රියාකාරී වෙන එන්සයිම් එකක්. ඒ නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි පෙප්සින්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නොතිබුණා නම් මේ පෙප්සින් කියන එක්කෙනා ඉන්නේ පෙප්සිනෝජන් කියලා සංයෝගයක් විදිහට. මේ පෙප්සිනෝජන් කියන එක්කෙනාට බෑ මේ ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යන්න. ඒ නිසා පෙප්සිනෝජන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සින් බවට පත් විය යුතුයි මේ ඉස්සරහ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න නම්. මේ ආමාශය ඇතුළේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ
ප්‍රෝටීන ටික ජීර්ණය කරන එක. මුඛ කුහරය ඇතුළේදී ජීර්ණයට ලක් වුණේ පිෂ්ඨය. ආමාශය ඇතුළේදී ප්‍රධාන වශයෙන් ජීර්ණයට ලක් වෙන්නේ ප්‍රෝටීන. මේ පෙප්සින් කියන එක කරන්නේ ප්‍රෝටීන ටික ජීර්ණය කරනවා. පොලිපෙප්ටයිඩ් එහෙම නැත්නම් පෙප්ටයිඩ් බවට. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලා හැදෙන එකට තමයි පොලිපෙප්ටයිඩ් කියලා කියන්නේ. තවත් පොලිපෙප්ටයිඩ් දික් වෙනවා නම් තමයි ඒක ප්‍රෝටීනය බවට පත් වෙන්නේ. මෙතනදී පෙප්සින්ට හැකියාවක් නැහැ කෙලින්ම ඇමයිනෝ අම්ල හදලා දෙන්න. එයා කරන්නේ ප්‍රෝටීනේ කැලි කැලි වලට කඩලා අපිට පොලිපෙප්ටයිඩ් හදලා එහෙම නැත්නම් පෙප්ටයිඩ් හදලා දෙන එක විතරයි. එතකොට මේ කුඩා දරුවන්ගේ නම් රෙනින් කියලා එකක් ශ්‍රාවය වෙනවා එන්සයිම් එක. ඒකෙදි රෙනින් වලින් කරන්නේ ළමයින්ගේ කිරි කැටි ගැසීමට ලක් කරන එක. එතකොට මෙතෙන්දි ජීර්ණ ක්‍රියාවලියක් කියලා සිද්ධ කරන්නේ ප්‍රෝටීනයි රෙනින් කියන එක නෑ විතරයි. ඒ දෙන්න තමයි එන්සයිම්. හැබැයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා රසායනික ජීර්ණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව මේ ආමාශය හැම වෙලාවෙම තෙරපි ඉන්නේ. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන ආහාර ටික එයා පේශි වලින් හැදිලා තියෙන නිසා ඒක හැම වෙලාවෙම තෙරප කලත්ත තමයි ඉන්නේ. එතකොටත් මේකේ තියෙන ආහාර කැබලි තවත් කැබලි කුඩා කැබලි බවට පත් වීම සිද්ධ වෙනවා. එතකොට මෙතන මේ තියෙන එන්සයිම නිසා රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ තියෙන ක්‍රමාකුංචන නිසා මෙතනදී භෞතික ජීර්ණයකුත් සිද්ධ වෙනවා. මෙතනදී මේ භෞතික ජීර්ණයෙන් සහ රසායනික ජීර්ණයෙන් හම්බ වෙන ආහාර කැබලි බවට පත් වෙලා ඒවා ශ්ලේෂ්මලය මේ කියන රසායනික ද්‍රව්‍ය ඔක්කොමත් එක්ක මික්ස් වෙලා හැදෙන මික්ස්චර් එකට අපි කියනවා හරි ලස්සන නමක් ආමලසය කියලා. මේ ආමලසය කියන එක හරියට නිකන් සුප් එකක් වගේ. එහෙම නැත්නම් තලපයක් වගේ. මේක මෙතනින් පල්ලෙහාට ගියේ නැත්නම් තව ජීර්ණ ක්‍රියාවල සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට මොකක් හරි අසනීපයක් හැදුනොත් එහෙම මේ ආමලසයට මෙතනින් පල්ලෙහාට සමහර වෙලාවට යා ගන්න බැරි වෙනවා. එතකොට මේක මෙතන තියාගෙන ඉඳලා වැඩකුත් නැහැ. හේතුව තමයි මේ ආමාශයට පුළුවන් කමක් නැහැ මේ මෙතනදී හැදිච්ච පෝෂක කොටස් අවශෝෂණය කරගන්න. ඒ නිසා මෙතනින් පල්ලෙහාට යන්නත් බෑ. මෙතනින් අවශෝෂණය කරන්නත් බෑ. ඒ නිසා මේක තියාගෙන ඉඳලා වැඩකුත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? නැවත මුඛ මාර්ගය හරහා එළියට පිට කරලා දානවා. ඒක අපි සාමාන්‍ය භාෂාවෙන් හඳුන්වනවා වමනය කියලා. එතකොට මේ වමනය කියලා කියන්නේ එක්තරා විදිහක මේ ආමලසය පිටතට පැමිණීමක්. හරි. එතනින් පස්සේ මේ ආමාශය කියන මල්ල ඇතුලේ මේ ආහාරය ටික වේලාවක් ගබඩා කරලා තියාගෙන ඉන්නවා. ඒක අපි ගන්න ආහාරයේ තියෙන පෝෂණ කොටස් මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට් වගේ එකක් කරොත් එහෙම ඒක පැය දෙකක් විතර තියෙනවා. හැබැයි ප්‍රෝටීන එහෙම නැත්නම් ලිපිඩ වගේ වැඩිපුර අඩංගු ආහාරයක් ගත්තොත් එහෙම ඒක පැය 3ක් වගේ කාලයක් ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන් වගේ මේක ඇතුලේ තියාගෙන ඉන්නවා. එතකොට මේක ඇතුලේ කෑම අඩු වෙනකොට අර මම ඉස්සෙල්ලා කිව්වා මේක ඇතුලේ ක්‍රමාකුංචන චලන සිද්ධ වෙනවා. එතකොට අපි මේක ඇතුලෙන් කෑම ඉවත් වෙන්න මේක කැවැත්තෙන ගතිය වැඩි. ඇතුලේ කෑම නැති නිසා. ආන්න එහෙම කැලැත්තෙනකොට මේක ඇතුලේ කෑමක් නැත්තම් ඒක අපිට පොඩි රිදීමක් එහෙම නැත්නම් වේදනාවක් වගේ එකක් ඇති වෙනවා. ආන්න ඒකට අපි කියනවා එතකොට කුසගිනි ඇති වෙනවා කියලා නැත්නම් බඩගිනි ඇති වෙනවා කියලා. ඊට පස්සේ මේ හැදිච්ච ආමලසය ඊළඟ කතාව තමයි මෙතනදී කිසිම ආකාරයක ජීර්ණ ඵල ඒ කියන්නේ මේ හැදිච්ච දැන් හැදිලා තියෙන මෝල්ටෝස් පොලිපෙප්ටයිඩ් ඒ වගේ දේවල් ආමාශය හරහා අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන එකම දේ තමයි අපි මෙතනින් වෙන ජීර්ණ අන්තඵල විදිහට අපිට අවශ්‍ය කරන සංයෝග. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ග්ලූකෝස් එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල වගේ දෙයක් පිටතින් අරගත්තොත් ඒ දේවල් මෙච්චර වටයක් යවන එක තේරුමක් නැහැ. ඒ නිසා යා කරන්නේ ග්ලූකෝස් වගේ දෙයක් කෙලින්ම අවශෝෂණය කරනවා. හැබැයි ඒක පිටතින් අරන් තියෙන්න ඕන. කිසිම විදිහකින් මේ ජීර්ණය
මේ ආහාර මාර්ගය ඇතුළේ වෙච්ච ජීර්ණය නිසා හැදිච්ච ඵල මෙයා අවශෝෂණය කරන්න යන්නේ නැහැ. ඒක නිසා තමයි අර ඔයගොල්ලෝ ක්‍රීඩා උත්සවයට යද්දී කන්න ග්ලූකෝස් එහෙම කන්නේ. බක්ති ගානක් කාලා ගියොත් එහෙම මේ වැඩේට පැය 3ක් 4ක් යනවා. හැබැයි අපි කෙලින්ම ග්ලූකෝස් ටිකක් කෑවොත් එහෙම කෙලින්ම ආමාශය මගින් අවශෝෂණය කරගන්නවා හේතුව මේ වටයක් යවන එක අපරාධයක් නිසා. ඊට අමතරව ග්ලූකෝස් වලට අමතරව සමහර ఔෂධ වර්ග මේ අවශෝෂණය කරනවා. ඊට අමතරව ඇල්කොහොල් එහෙම නැත්නම් මද්යසාර අපි දන්නවනේ පාටි එකට ගියහම කට්ටිය බිව්වට පස්සේ වෙරි වෙන්න පැය දෙකක් තුනක් යන්නේ. ඒකට හේතුව තමයි මේ ආමාශයට වැටෙන මද්යසාර ටික කෙලින්ම එයාට අවශෝෂණය කරගන්න පුළුවන්. ඊට අමතරව ජලය අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොට මේ ආමාශයේ තියෙන ආමාශයට මේ පිටතින් ගන්න අපි අන්තප්පල විදිහට බලාපොරොත්තු වෙන සංයෝග ආවොත් එහෙම යාට අවශෝෂණය කරගන්න පුළුවන්. හැබැයි කිසිම විදිහකින් ජීර්ණ ඵල අවශෝෂණය කරන්නේ නැහැ. එතකොට ආමාශයට පුළුවන් ජලය, මද්යසාර, සමහර ඖෂධ වර්ග, ඊට අමතරව ග්ලූකෝස් වගේ දේවල් අවශෝෂණය කරගන්න. ඊට පස්සේ මේ ආමලසය නිකුත් කරනවා යා ග්‍රහණයට. ඒ කියන්නේ ශුද්ධාන්ත්‍රයේ ආරම්භක කොටසට, සීහඩේ කොටසට. මේ ග්‍රහණයට ආවට පස්සේ මෙතන ග්‍රන්ථි දෙකක් තියෙනවා. අග්න්‍යාශය ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අක්මාව. මේ අක්මාවේදී නිපද වෙනවා පිත. පිත ඔබ දැකලා නැත්නම් සමහර වෙලාවට වමනේ ගිහිල්ලා අන්තිමට මේකේ ආමලස ඉවර වුණාට පස්සේ ඔබ දැකලා ඇති සමහර වෙලාවට කහ පාටට එහෙම නැත්නම් කොළ පාටට එහෙම නැත්නම් ගොමු කොළ පාටට හුරු තිත්ත රසයෙන් යුක්ත සංයෝගයක් වමනට යනවා. ආන්නේ යන්නේ මේ අක්මාවෙන් නිපදවන පිත. පිත නිපද වෙන්නේ අක්මාවේ වුණාට මේ පිත ටික නිපදවලා මෙන්න මේ පිත්තාශය ගබඩා කරලා තියාගන්නවා. එතකොට මේ පිත්තාශයේ ඉඳන් එන නාලයකුයි ඒකට කියන පොදු පිත්ත ප්‍රනාලය කියලා. මේ අග්න්‍යාශයේ ඉඳන් එන අග්න්‍යාශයක ප්‍රනාලයයි දෙකම එකට එකතු වෙලා ඒක විවෘත වෙනවා ග්‍රහණයට. එතකොට මේ ග්‍රහණයේදී නැවත ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ජීර්ණ ක්‍රියාවලිය රසායනික ජීර්ණයක් බොහෝ විට සිද්ධ වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් රසායනික ද්‍රව්‍ය එන්සයිම සපයන්නේ අග්න්‍යාශය මගින්. ඒ නිසා මේකට අපි කියනවා අග්න්‍යාශයික යුෂය කියලා. මේ අග්න්‍යාශයික යුෂයේ එන්සයිම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඇමයිලේස්. අපිට මුඛයේදී හම්බ වුණා කේට ඇමයිලේස්. මෙතන ඒක උනේ කේටේ තියෙන ඇමයිලේස් නිසා මෙතනදී හම්බ වෙන්නේ නිකම්ම ඇමයිලේස්. ඇමයිලේස් කියලා කියන්නේ මේ ටයිලින්ම තමයි එක්තරා විදිහකට. ඒ නිසා මේ ඇමයිලේස් වලින් කරන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන එක. අර ඉස්සෙල්ලා වෙච්ච වැඩේම තමයි. මෝල්ටෝස් බවට පත් කරන එක. ඊළඟට තව එන්සයිමයක් නිකුත් කරනවා. ඒ තමයි ට්‍රිප්සින්. ඉස්සෙල්ලා හම්බුනේ පෙප්සින්. දැන් හම්බ වෙන්නේ ට්‍රිප්සින්. මේ සීන් කියලා ඉවර වෙන ඒවා ගොඩක් වෙලාවට බලපාන්නේ ප්‍රෝටීනත් එක්ක. ඒ නිසා මේ ට්‍රිප්සින් වලින් කරන්නේ ප්‍රෝටීන ජීර්ණය කරලා හැබැයි එයාට තාම ඇමයිනෝ අම්ල බවට පත් වෙන්න බෑ. ඒ නිසා එයා හදන්නේ පෙප්ටයිඩ් එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ්. ඊළඟ එක තමයි ලයිපේස්. ලයිපේස් වලින් කරන්නේ ලිපිඩ ජීර්ණය. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා.
ලිපිඩ කියන එක ටිකක් ජීර්ණය කරන්න අමාරු එක්කෙනෙක්. ඒකට හේතුව තමයි ලිපිඩ ටිකක් ලොකු වැඩි වෙනකොට එයාව ජීර්ණය කරන්න අමාරුයි. ඒ නිසා මේකට බලපානවා අර අක්මාවෙන් නිපදවන ලද පිත්තාශය ගබඩා කරලා තියාගන්න පිත. පිතේ තියෙනවා සංයෝග කීපයක්. පිතේ තියෙනවා ප්‍රධාන වශයෙන් ජලය, ඊළඟට පිත් ලවණ, ඊළඟට පිත් වර්ණක. මේ පිත් වර්ණක නිසා තමයි අර මම කිව්වේ කහ පාටට එහෙම නැත්නම් කොළ පාටට, ගොම කොළ පාටට හුරු වර්ණයක් මෙයාට හම්බ වෙනවා කියලා. ඊළඟට බයිකාබනේට් ලවණ, සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට්, ඒ වගේ සංයෝග මේ පිතේ නිපදවෙනවා. එතෙන්දී මේ ලිපිඩ ජීර්ණයට උදව් වෙන කෙනෙක් තමයි පිත් ලවණ කියලා කියන්නේ. මේ පිත් ලවණ වලින් කරන්නේ ලොකුවට තියෙන මේද ගෝලිකා අපිට ජීර්ණය කරන්න. එහෙම නැත්නම් මේ ලයිපේස් එන්සයිමය ක්‍රියා කරවන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ මෙයාට උදව් කරන ලයිපේස් වලට උදව් කරන්න තමයි මේ පිත් ලවණ යන්නේ. එයා කරන්නේ මේ ලොකුවට තියෙන මේද ගෝලිකා චූටි කුඩා ගෝලිකා බවට පත් කරන එක. ඒකට අපි කියනවා මේක තෛලෝදීකරණය කරනවා. එහෙම නැත්නම් ලිපිඩ තෛලෝදීකරණය කරනවා කියලා. එහෙම තෛලෝදීකරණය කරපු ලිපිඩ ටික ලයිපේස් කරන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරන එක. දැන් ඔන්න අපේ එක ටාගට් එකක් හරි. ඒ අපි කිව්වා අපිට ලිපිඩ ජීර්ණය කරලා ගන්න ඕන මේද අම්ල සහ ග්ලිසරෝල්. ඒක හම්බුණා. හැබැයි තාම අපිට ප්‍රෝටීන වලින් ඇමයිනෝ අම්ල හම්බුනේත් නැහැ. පිෂ්ඨය ජීර්ණය කරලා යාගේ මොනොසැකරයිඩ් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඒවා ටික හම්බුනේත් නැහැ. ඒ නිසා මෙන්න මේ දෙන්නව තවදුරටත් ජීර්ණය කරන්න ඕන. මේද අම්ල සහ ග්ලිසරෝල් නම් මොන දැන් අපිට හම්බුණා. දැන් මේ වැඩේ වෙන්නේ ග්‍රහණියේදී. එතකොට ග්‍රහණියෙන් තව චුට්ටක් ඉස්සරහට ගියාට පස්සේ ඒක ඇතුල් වෙන්නේ ශුද්ධාන්ත්‍රයට. ග්‍රහණිය කියලා කියන්නේ ශුද්ධාන්ත්‍රයේම කොටසක් තමයි. ශුද්ධාන්ත්‍රයේදී කරන්නේ මෙන්න මේ අර භාගෙට ජීර්ණය වෙච්ච එක ටික තවදුරටත් ජීර්ණය කරලා අපිට අවශෝෂණය කරන්න පුළුවන් පණ ටික හදාගන්න එක. මම ටිකක් උඩින් ලියන්න. ශුද්ධාන්ත්‍රයේදී මේ අපිට හම්බ වෙච්ච මෝල්ටෝස් ඇතුළු ඩයිසැකරයිඩ් ටික සහ මේ පෙප්ටයිඩ් ටික ජීර්ණය කරලා දානවා. ඩයිසැකරයිඩ් තුනක් අපි කතා කරන්නේ. මෝල්ටෝස්, ලැක්ටෝස් සහ සුක්‍රෝස්. මෝල්ටෝස් ජීර්ණය කරන්න ශුද්ධාන්ත්‍රයෙන් ඉන්නේ මේක පළවෙනි එන්සයිම් කියලා මම ලියන්නම්. මෝල්ටේස්. හරි ලේසි මතක තියාගන්න. මෝල්ටෝස් ජීර්ණය කරන්න ඉන්නේ මෝල්ටේස්. එතෙන්දී මෝල්ටෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා කියලා අපි 10 වසරේ කතා කරා. ඒ නිසා මේ මෝල්ටේස් මගින් ජීර්ණය කරලා මෝල්ටෝස් පත් කරන්නේ ග්ලූකෝස්ම අණු දෙකක් බවට. ඊට අමතරව ලැක්ටෝස් මත ක්‍රියා කරනවා මෙතනින් ශ්‍රාව්‍ය වෙන දෙවෙනි එන්සයිමය. ඒකට අපි කියමු ලැක්ටේස් කියලා. ලැක්ටේස් වලින් කරන්නේ ලැක්ටෝස් හැදිලා තිබ්බ සංඝටක බවට පත් කරන එක. එතනදී අපි දන්නවා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට මේවා පත් කරනවා. ඊළඟට සුක්‍රෝස්. සුක්‍රෝස් මත බලපාන්නේ
සුක්‍රේස්. එතනදී හැදෙනවා ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස්. ඊළඟට පෙප්ටයිඩ්. පෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙනවා මෙතනින් නිකුත් කරන හතරවෙනි එන්සයිම් එකට අපි කියනවා පෙප්ටිඩේස්. එහෙම නැත්නම් පෙප්ටයිඩේස්. මම පෙප්ටිඩේස් කියලා කියන්නම්. පෙප්ටිඩේස් එහෙම නැත්නම් පෙප්ටයිඩේස්. එතනදී හැදෙන්නේ ඇමයිනෝ ආම්ල. ඇමයිනෝ ආම්ල හැදෙනවා. දැන් අපිට අන්න අවශ්‍ය මොනොසැකරයිඩ් ටික හැදුණා, ඇමයිනෝ ආම්ල ටික හැදුණා. දැන් මේ ටික අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. කලින් ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වුණා. ඔන්න දැන් දේහයට අවශ්‍ය සංඝටක බවට මේකපත් වුණා. දැන් අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඔතනින් නවතිනවා. ඊළඟට මේක අපි සාරාංශයක් ගත්තොත් එහෙම මෙතනදී අපිට ජීර්ණය සිද්ධ වෙන තැන්, රසායනික ජීර්ණය සිද්ධ වෙන තැන් 4ක් හම්බුණා. පළවෙනිම තැන තමයි මුඛය. මුඛයේදී සිද්ධ වෙච්ච රසායනික ජීර්ණයට උදව් කරේ ටයලින්. එහෙම නැත්නම් කේට ඇමයිලේස්. මෙතන තමයි පළවෙනි තැන. පළවෙනි තැනෙන් හම්බ ශ්‍රාවය වෙන්නේ එක එන්සයිම් එක. ඊට පස්සේ දෙවෙනියට රසායනික ජීර්ණය සිද්ධ වෙච්ච තැන තමයි ආමාශය. ආමාශයේදී එන්සයිම දෙකක් ශ්‍රාවය වුණා. එකක් රෙනින්, අනිත් එක පෙප්සින්. ඊළඟට තුන්වෙනි තැන ග්‍රහණීය, එහෙම නැත්නම් අග්න්‍යාශය කියලා කියන්න පුළුවන්. එතනදී එන්සයිම් 3ක් ශ්‍රාවය වුණා. එකක් ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සින්. ඊළඟට හතරවෙනි තැන ශුද්ධාන්ත්‍රය. එතනදී එන්සයිම් 4ක් ශ්‍රාවය වෙනවා. පළවෙනි එක අපි කිව්වා මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් සහ පෙප්ටිඩේස්. පළවෙනි එකේදී එන්සයිම් 1යි, දෙවෙනි තැනේදී එන්සයිම් 2යි, තුන්වෙනි තැනේදී එන්සයිම් 3යි, හතරවෙනි තැනේදී එන්සයිම් 4යි. ඊට අමතරව මේ ශුද්ධාන්ත්‍රයේදී නිකුත් වන ආන්ත්‍රික විශේෂ තවත් එක් සංඝටකයක් තියෙනවා. මේ එන්සයිමයක් නම් නෙවෙයි, ඒ තමයි ශ්ලේෂ්මලය. මේ ශ්ලේෂ්මලය කියන එක ඇත්තටම අනිත් ඔය කියපු ආහාර මාර්ගයේ සියලුම තැන්වල ශ්‍රාවය වෙනවා. හැබැයි විශේෂයෙන් ශුද්ධාන්ත්‍රයේදී ඒක සඳහන් කරලා තියෙනවා. ශ්ලේෂ්මලය කියලා කියන්නේ අපි දන්නවා සෙවල ගතියක් තියෙන සංයෝගයක්, අපේ හොට්ටු සෙම ඒ වගේ දෙයක්. ඒ නිසා මේ ශ්ලේෂ්මලයෙන් කරන්නේ ආහාර ස්නේහණය කරනවා. ඒ කියන්නේ මේ ආහාර මාර්ගය දිගේ හොඳට ලෙස්සලා යන්න එයාට හැකියාවක් ලබා දෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ. හරි. ඊළඟට දැන් අපි කතා කරා ආහාර මාර්ගයේදී කරන පළවෙනි ක්‍රියාවලිය ගැන. ඒ තමයි මේ ආහාර ජීර්ණයට ලක් කරන ක්‍රියාවලිය. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියේදී සිද්ධ කරන දෙවෙනි කාරණය තමයි මේ ජීර්ණ ඵල ටික අවශෝෂණය කරගන්න එක. ඒකෙදී අර පිටින් ආව සංයෝග 4ක් ආමාශයේදී අවශෝෂණය කරගත්තා. මෙන්න මේ ජීර්ණ ඵල, ජීර්ණයේදී හැදිච්ච ජීර්ණ ඵල අවශෝෂණය කරගන්නේ ශුද්ධාන්ත්‍රයේදී. ඒ සඳහා ශුද්ධාන්ත්‍රයට විශේෂිත අනුවර්තන තියෙනවා. මේ ශුද්ධාන්ත්‍රය ගැන කතා කරද්දී ශුද්ධාන්ත්‍රය මීටර් 7ක් විතර දිග ව්‍යුහයක්. එතකොට මේක දිගින් වැඩි නිසා මේ ආහාර මේක දිගේ ලොකු දුරක් යන්න ඕන. ඒකට ලොකු කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලය ඇතුළතදී මේ ජීර්ණ ඵල ටික එයාට හොඳට අවශෝෂණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟ එක තමයි මේ ශුද්ධාන්ත්‍රය ගොඩාක් රුධිර වාහිනී වලින් වාහිනීමත් වෙලා තියෙනවා. එතකොට මේ අවශෝෂණය කරගන්න හැම දෙයක්ම අවශෝෂණය කරගන්නේ රුධිරයට. එතකොට ලොකු රුධිර සැපයීමක් තියෙනකොට
මේ හොඳට ජීර්ණඵල අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි මේකේ පෘෂ්ඨ වර්ග බලය ගොඩාක් ලොකු කරලා තියෙනවා. ඒකට මේකේ අනුවර්තන කීපයක් තියෙනවා. එකක් මේ ශුද්ධාන්ත්‍රයේ වෘත්තාකාර නැමුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩාක් නැමිලා ඇඹරිලා තියෙන බටයක් වගේ එකක්. ඊළඟ එක තමයි මේ වෘත්තාකාර නැමුම් වල තව නෙරීම් තියෙනවා. ඇඟිලි වගේ නෙරීම්. අන්න ඒවට අපි කියනවා ඇඟිලි වගේ නෙරීම් නිසා අංගුලිකා කියලා. මේ තියෙන එතකොට ඒ කිව්ව අංගුලිකා. මේ අංගුලිකාවක් අපි නැවත ලොකු කරලා බැලුවොත් එහෙම මේ අංගුලිකාව අපි දන්නවා අභ්‍යන්තර ව්‍යුහයක තියෙන කොටසක්. එතකොට ඒක ආස්තරණය වෙලා තියෙනවා අපිච්ඡද සෛල වලින්. අපි කිව්වා අපිච්ඡද සෛල අපිච්ඡද පටකයේ තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි පෘෂ්ඨ ආස්තරණය කරන එක. එතකොට මේ අපිච්ඡද සෛලයක් අපි අරගෙන බැලුවොත් එහෙම මේ අපිච්ඡද සෛලය නැවත මෙන්න මේ වගේ ඇඟිලි වගේ නෙරීම් වලට ලක් වෙලා තියෙනවා. එතකොට මේ අංගුලිකාව උඩ තියෙන තව චූටි අංගුලිකා. ඒ නිසා අපි ඒවට කියනවා ශුද්ධ අංගුලිකා කියලා. මේ ශුද්ධ අංගුලිකා සහ අංගුලිකා නිසා ශුද්ධාන්ත්‍රයේ පෘෂ්ඨ වර්ගඵලය තව දුරටත් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි කිව්ව අනිත් කාරණය තමයි මේවා ගොඩක් වාහිනීමක් වෙලා තියෙනවා කියන්නේ. මේකට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. මම අදින්න රුධිර නාල මේ විදිහට මේ පාටින් මේක හොඳට වාහිනීමක් වෙලා තියෙන නිසා මේ වටේ පිටේ යන දැන් ආහාර මාර්ගයේ තියෙන්නේ මේ විදිහටනේ. මෙහෙන් තමයි ආහාර ටික ගමන් කරන්නේ. එතකොට මේ අංගුලිකාවල තියෙන ශුද්ධ අංගුලිකා හරහා මේවා ටික අවශෝෂණය කරගන්නවා. ඒ අවශෝෂණය කරගෙන කෙලින්ම ලබා දෙන්නේ රුධිරයට. හැබැයි ශුද්ධාන්ත්‍රයේදී අංගුලිකා වලින් රුධිරයට ලබා දෙන සංයෝග කීපයයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මේද අම්ල සහ ග්ලිසරෝල් මෙන්න මේ දෙන්න කිසිම විදිහකින් රුධිරයට අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේද අම්ල සහ ග්ලිසරෝල් හැර අනිකුත් මොනොසැකරයිඩ්, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ්, විටමින් ඊට පස්සේ ඇමයිනෝ අම්ල මෙන්න මේ දේවල් ටික රුධිරයට අවශෝෂණය කරගන්නවා. හැබැයි මේද අම්ල සහ ග්ලිසරෝල් මේකට අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අවශෝෂණය කරන්නේ මේ අංගුලිකාවල තියෙනවා තව වෙනම නාලයක්. ඒක ඇවිල්ලා වසා පද්ධතිය යටතේ තියෙන වසා ප්‍රණාලයක් විදිහටයි අපි සලකන්නේ. අපි ඒකට කියන්නේ පයෝලස නාලිකා කියලා. මේ පයෝලස නාලිකා ඇතුළට තමයි මේ දම්ල සහ ග්ලිසරෝල් යන්නේ. ඒවා කිසිම විදිහකින් රුධිරයට අවශෝෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවශෝෂණ ක්‍රියාවලිය ගත්තත් ඔන්න ඔය ටික තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. මේවා මේ සියලු දෙයක්ම විසරණය වෙලා තමයි මේ අංගුලිකා ඇතුළට තියෙන රුධිර නාලිකා වලට සහ පයෝලස නාලිකා වලට අවශෝෂණය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් තමයි ආහාර ජීර්ණය කිරීම, ඊළඟට අවශෝෂණය කිරීම සහ ඊළඟට අපි අන්තිමට කතා කරන එක අපද්‍රව්‍ය බැහැර කිරීම. අපි කොටස් දෙකක් ගැන කතා කරා. අන්තිම කාර්යය තමයි අපද්‍රව්‍ය බැහැර කරන එක. ඒකෙදි මේ ශුද්ධාන්ත්‍රයේ දිගේ යන ආහාර ද්‍රව්‍ය වල ජීර්ණය නොවු කොටස් සහ අවශෝෂණය කරගත්තේ නැති කොටස් ටික ඔක්කොම අපි කිව්වා උණ්ඩුකය හරහා මහාන්ත්‍රයට ඇතුළු වෙනවා. උණ්ඩුකය කියලා කියන්නේ මහාන්ත්‍රය සහ ශුද්ධාන්ත්‍රය අතර සම්බන්ධ වෙන කොටස. එතකොට මෙතන මේ ශුද්ධාන්ත්‍රයයි මහාන්ත්‍රයයි සම්බන්ධ වෙච්ච තැන ඉඳන් මහාන්ත්‍රය දිගේ මේ ආහාර කොටස් යන්න ඕන උඩට. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයාගේ කැමිකේ තිබ්බ ගල් කැට, වැලි කැට, එහෙම නැත්නම් ඔයා කාපු නියපොතු වගේ බර දේවල් තියෙනවා නම්
ඒව උඩට යන්න විදිහක් නැහැ. ඒ මේ අමාරු වෙන්නේ මේ උඩට යන්නේ මේ තනි කරලා යන්නේ ක්‍රමාකුංචන චලන වගේ. ඒකට ආහාරය මිරික තමයි මේ උඩට යන්නේ. එතකොට අර ඒ වගේ බර දේවල් තිබ්බොත් එහෙම මේක උණ්ඩුක පුච්චයට ගිහිල්ලා තැම්පත් වෙනවා. බැරි වෙලාවත් මේක මේ උණ්ඩුක පුච්චයේ බැක්ටීරියාවකින් ආසාදනය වුණොත් එහෙම මේක ඉදිමින්න පුළුවන්. ඉදිමිලා පිපිරිලා යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඉදිමීම කියන රෝගය අපි හඳුන්වනවා appendicitis එහෙම නැත්නම් ඔයගොල්ලෝ අහලා ඇති උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා. එතකොට මේ උණ්ඩුකය හරහා මහාන්ත්‍රයට ඇතුළු වෙච්ච ජීර්ණය නොවු ඵල සහ අවශෝෂණය නොවු කොටස් කියන එක මහාන්ත්‍රය දිගේ ගමන් කරනවා ගුද මාර්ගය වෙනකම්. එතෙන්දී වෙන ප්‍රධානම වැඩේ තමයි මේ ආහාරය යන්නේ තරලමය ද්‍රව්‍යයක් විදිහට. ආහාර නෙවෙයි ආහාරයේ ජීර්ණය නොවු කොටස් යන්නේ තරලයක් විදිහට. ඒකට හේතුව තමයි මේකේ ජලය ඉතා වැඩි වශයෙන් අඩංගුයි. ඒ නිසා මහාන්ත්‍රයේදී වෙන ප්‍රධානම කාර්යය තමයි මේ තියෙන තරලයේ තියෙන ජලය අවශෝෂණය කරගන්න එක. මහාන්ත්‍රයේ බිත්ති හරහා අපිච්ඡද පටක හරහා මේ තරලමය ද්‍රව්‍යයේ තියෙන ජලය අවශෝෂණය කරගෙන මේ තරලය අර්ධ ඝන තත්ත්වයට තලපයක් වගේ තත්ත්වයට පත් කරනවා. ඒක ගුද මාර්ගයට යනකම් ගිහිල්ලා ඒ ගුද මාර්ගයේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ අර්ධ ඝන වෙච්ච ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ මල ද්‍රව්‍ය කියලා. මේ මල ද්‍රව්‍ය ඇවිල්ලා සාමාන්‍යයෙන් කහ පාටක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි කිව්වා පිත්තාශයේ තියෙන පිත් යුෂයට වර්ණයක් තියෙනවා. ඒක ඇති කරන්නේ පිත් වර්ණකමකින් කහ පාට ඉඳන් කොළ පාට දක්වා විහිදිලා යන වර්ණ පරාසයක් තියෙන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම පිට කියන එක කහ පාටට හුරු නිසා මල ද්‍රව්‍ය වලට පාටක් ලබා දෙනවා මෙන්න මේ පිත් වර්ණක කියන එක මගින්. ඒ නිසා මල ද්‍රව්‍ය ගොඩක් වෙලාවට කහ පාටයි. ඊට පස්සේ අවශ්‍යතාවය ආවට පස්සේ අපිට පිට කරන්න සුදුසු වෙලාවක් ආවට පස්සේ ගුදය හරහා මේ මල ද්‍රව්‍ය පිට කරලා දානවා. ඒ තාක්කල් ගුද මාර්ගයේ ආහාර ද්‍රව්‍ය ටික තැන්පත් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කිව්ව කතා ටික තමයි ආහාර ජීර්ණ පද්ධතියට අපිට කතා කරන්න තිබ්බේ. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් තුනක් කාර්යයන් තුනක් තියෙනවා. ඒ කියලා කිව්වා ආහාර ජීර්ණය, ආහාර ජීර්ණඵල අවශෝෂණය සහ ජීර්ණ නොවු කොටස් දෙකෙන් පිට කරලා දාන එක. එතකොට මේ කොටස් තුනම අපි කතා කරා. මේ යටතේ තව තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග කියලා જાතියක් සිලබස් එකේ කතා කරන්න. ඒ ටික අපි වෙන දවසක කතා කරමු.